පසුගිය වැඩසටහනෙන් අපි කතා කරා ස්වභාවයක් කොහොමද ඉංග්‍රීසියෙන් ප්‍රකාශ කරන්න කියලා. මම හිතනවා දැන් ඔබලා මෙම පාඩම අධ්‍යයනය කිරීමෙන් යම් ආකාරයකින් ඔබට අදහසක් ප්‍රකාශ කිරීමේ ස්වභාවයක් ප්‍රකාශ කිරීමේ ශක්තිය ඔබලට දැනුමක් ලැබිලා තියෙනවා කියලා. ඒ වගේම අද කාලේදී අපි තවදුරටත් විවිධ ආකාරයේ වාක්‍ය රටාවන් පිළිබඳ ඔබට මේ ඉංග්‍රීසි භාෂාව පිළිබඳ අධ්‍යාපනය ලබා දීමට මම කැමැත්තෙන් සිටිනවා. ඒ වගේම ඔබටත් කැමති නම් තවදුරටත් මේ සම්බන්ධව යම් දැනුමක් ලබාගන්නට අවශ්‍යයි කියලා හිතෙනවා නම් කණ්ඩායමක් වශයෙන් නැත්නම් පෞද්ගලිකව ඔබට යම් ආකාරයක ඔබට අවස්ථාවක් ලබා දෙන්න පුළුවන්. හරි, අපි නම් දැන් බලමු ඊළඟට අපි කොහොමද ඊළඟට සරල වර්තමාන කාලය simple present tense කියන පාඩම කොහොමද ඉගෙන ගන්න කියලා. අපි දැන් මේ තාක් ඉගෙන ගත්තේ ස්වභාව පිළිබඳ ප්‍රකාශ කරන්න. දැන් උන්න අපි ක්‍රමක්‍රමයෙන් එනවා ක්‍රියාවන් පිළිබඳ ප්‍රකාශ කිරීමට. සරල වර්තමාන කාලය simple present tense. අපි මේ ඉතාමත්ම වැදගත් පාඩම මේ භාෂාවට ඉංග්‍රීසි කතා කරන පුද්ගලයෙකුට ඉතාමත්ම වැදගත් පාඩමක් තමයි අපි මේ කතා කරන්න යන්නේ. හුඟක් අයට ගැටලු වෙන ප්‍රශ්න මතුවෙන අවස්ථාවක් මේ simple present tense කියන එක. ඇයි මේ simple present tense පාවිච්චි කරන්නේ මොන අවස්ථාවලද? අපි simple present tense පාවිච්චි කරනවා පළවෙනි අවස්ථාව තමයි යම් පුරුද්දක් ප්‍රකාශ කිරීම සඳහා. අපි එදිනෙදා අපිට විවිධ පුරුදු තියෙනවා. උදාහරණයක් හැටියට he goes to work every day. He goes to work every day. මේක පුරුද්දක්. බොහෝ විට මෙම ක්‍රියා විශේෂණය every day බොහෝ දුරට යෙදෙන්නේ මේ සරල වර්තමාන කාලෙත් එක්ක. ඒ වගේම we eat rice every day. අපි හැමදාම බත් කනවා. එතකොට බලන්න මේ ක්‍රියාපදයේ අගට he goes to work. එතකොට es එකක් එකතු වෙනවා. මොකද ඒ third person singular he she it ඒක වචන නාම පද සමග ක්‍රියාපදයේ අගට es නැත්නම් s එකක් එකතු වෙනවා. ඒක තමයි මේ සරල වර්තමාන කාල වාක්‍ය ප්‍රකාශ කිරීමේදී විශේෂත්වයක් දක්වන්නේ. ඊළඟට තව උදාහරණයක් අපි අරන් බලමු. She comes here on Sunday. ඒ ඉරිදට මෙහෙ එනවා. ඊළඟට you go home once a month. ඔයා මාසෙට සැරයක් ගෙදර යනවා. තව උදාහරණයක්. ඒක පුරුද්දක් හැටියට කරන දෙයක්. ඊළඟට I read newspapers on Sunday. මම ඉරිදට පත්තරේ කියවනවා. මෙන්න මේවා තමයි පුරුදු. සාමාන්‍යයෙන් සරල වර්තමාන කාලයේ පාවිච්චි කරන්නේ පුරුදු ප්‍රකාශ කිරීම සඳහා සිරිතක් වශයෙන් කරන දේවල්, පුරුද්දක් වශයෙන් කරන දේවල්. ඒ වගේම අපිට උදාහරණයක් ගත්තොත් එimhe මේ he goes to work every day කියන එක අපිට හතර ආකාරයෙන් කියන්න පුළුවන්. he goes to work every day. ਉਹ හැමදාම වැට යනවා. අපිට ප්‍රශ්න ආකාරයෙන් අහුවොත් එහෙම does he go to work every day? ਉਹ හැමදාම වැට යනවාද? he does not go to work every day. ਉਹ හැමදාම වැට යන්නේ නැහැ. does he not go to work every day? ਉਹ හැමදාම වැට යන්නේ නැද්ද? අපි තව උදාහරණයක් බලමු. අපිට කියන්න පුළුවන් ඇතාකාරය, ප්‍රශ්නාකාරය, නැතාකාරය, නැතාකාරය, ප්‍රශ්නාකාරය. අපි ඊට පස්සේ අපි ගන්නවා we eat rice every day. අපි හැමදාම බත් කනවා. අපි හැමදාම බත් කනවාද කියලා අහන්නේ do we eat rice every day? අපි බත් කන්නේ නැහැ හැමදාම. we don't eat rice every day. අපි හැමදාම බත් කන්නේ නැද්ද? don't we eat rice every day? බලන්න මෙතනදී third person singular he she it සමග සහ ඒක වචන නාම පද සමග ක්‍රියාපදයේ අගට s එකක් හෝ es එකක් එකතු වෙනවා. නමුත් අනෙක් පුරුෂ third person singular හැර I we you they ඒව සමග පමණක් ප්‍රශ්නයක් වර්ණනනකොට do වෙනවා. ඒකයි විශේෂත්වය. අපිට තියෙන ගැටලුව තමයි බොහෝ අය මම දකින්නේ මේ third person singular වාක්‍යයක් ගොඩනැගීමේදී ක්‍රියාපදයේ අගට es එකතු වීම නැත්තම් s එකතු වීමත් එසේම ප්‍රශ්නයක් ගැසීමේදී does මුලට එනවා. එතකොට අර ක්‍රියාපදයේ es s නැත්තම් es එක නැති වෙනවා. does he go? does she come? does she eat? එතකොට s එක නැති වෙනවා. එතකොට ප්‍රශ්න ඒ වගේම third person නැතුව I we you they සමග I ගත්තොත් do I go, they ගත්තොත් do they go, we ගත්තොත් do we go. මෙන්න මේ වෙනස අපි තේරුම් ගන්න ඕනේ. third person singular he she it එක්ක ප්‍රශ්න අහනකොට does the I we you they සමග බහුවචන ප්‍රශ්න අහනකොට do the. එතකොට
එතකොට දැන් අපි කතා කරා සාමාන්‍යයෙන් ඉංග්‍රීසි භාෂාව පාවිච්චි වෙනවා පුරුද්දක් හැටියට, සිරිතක් හැටියට කරන ක්‍රියා සම්බන්ධව. මීළඟට අපි ගන්නවා පොදු සත්‍ය. පොදු සත්‍ය, common truth. Sun rises, හිරු පායනවා. Sun shines, හිරු බැබලෙනවා. Trees moves, ගස් සැලවෙනවා. Rivers flow, ගංගා ගලාගෙන යනවා. මෙන්න මෙවැනි පොදු සත්‍ය අපට ඉගෙන ගන්න පුළුවන් සරල වර්තමාන කාල හරහා. එතකොට අපි හිරු නැගෙනවා, sun rises. නැගෙනවාද? does sun rise? නැගෙන්නේ sun does not rise. නැද්ද? does sun not rise? ගස් සැලවෙනවා, trees move. do trees move? ගස් සැලවෙනවාද? trees do not move. එතකොට ඊට පස්සේ do trees not move? ගස් සැලවෙන්නේ නැද්ද? දෙවෙනි අවස්ථාව තමයි සරල වර්තමාන කාලයේ පාවිච්චි කරන අනාගත සැලසුම්. අනාගත සැලසුම්. එතකොට I go to Japan next month. මම ලබන මාසේ ජපානයට යනවා. මම ලබන මාසේ ජපානයට යනවා. He builds a house next week. ඔහු ගෙයක් හදනවා ලබන සතියේ. මෙන්න මේ වගේ අනාගත සැලසුම් ප්‍රකාශ කිරීම සඳහා අපි සරල වර්තමාන කාලයේ පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම යම්කිසි නිවේදන කටයුතු ප්‍රකාශ කිරීම සඳහා මේ සරල වර්තමාන කාලය පාවිච්චි කරනවා. හැබැයි මේ පාවිච්චි වෙන්නේ නාට්‍යයක් නැත්නම් නිවේදනයක්. යම්කිසි තරගයක් වගේ තරග විස්තර ප්‍රකාශ කිරීම සඳහා අපිට සරල වර්තමාන කාලය පාවිච්චි කරලා කියන්න පුළුවන්. ඒ වගේම යම්කිසි කතාව ප්‍රකාශ කිරීම සඳහා මෙම සරල වර්තමාන කාලය ප්‍රකාශ කරනවා. උදාහරණයක් හැටියට Hadley goes to bowl to Ranathing. Ranathunga come forwards and hit the ball. Ball goes to the boundary. Mahela tries to catch the ball. දැන් බලන්න මේ කමෙන්ටරි එක සරල වර්තමාන කාලයෙන් අපිට කියන්න පුළුවන්. එක අවස්ථාව සරල වර්තමාන කාලේ පාවිච්චි කරන. ඒ වගේම අපිට තව ගන්න පුළුවන් යම්කිසි කතාවක් ප්‍රකාශ කරන්නත් අතීතයේ වෙච්ච සිද්ධියක් සරල වර්තමාන කාලයෙන් අපිට ප්‍රකාශ කරන්න පුළුවන්. The boy goes home and she takes a rest. ළමයා ගෙදර යනවා. පොඩ්ඩක් විවේකයක් ගන්නවා. He has a bath. And he has a bath. Oh, nano. Then he watches TV. අන්න ඒ ආකාරයෙන් අපට කතා ප්‍රකාශ කිරීම සඳහා අතීත සිද්ධි සරල වර්තමාන කාලයෙන් ප්‍රකාශ කරන්න පුළුවන්. අපි ඊළඟ කාරණේ අපි ඉගෙන ගන්න අපි කොහොමද මේ සරල වර්තමාන පාවිච්චි කරලා ප්‍රශ්න ගොඩනගන්නේ. අපි ඉස්සෙල්ලත් ඉගෙන ගත්තා පෙර පාඩමේදී ස්වභාවයක් ගැන ප්‍රශ්න වර්ණගන්නේ කොහොමද කියන එක. උදාහරණයක් හැටියට why are you angry? ද ස්වභාවයක් පිළිබඳ ප්‍රශ්නයක් වර්ණගන ආකාරය ප්‍රශ්න වාචකයක් සමග. ඒ වගේ අපි දැන් පටන් ගන්නවා අපි කොහොමද ඇක්ෂන් එකක් ක්‍රියාවක් සරල වර්තමාන කාල ක්‍රියාවක් ප්‍රශ්න වාචකයක් සමග කොහොමද ප්‍රශ්නයක් ගොඩනගන්නේ කියලා. දැන් උදාහරණයක් හැටියට ඇයි ඔය හැමදාම ගෙදර යන්නේ? Why do you go home every day? ඇයි ඔය පොත් කියවන්නේ? Why does she read books? Why do you go home every day? ප්‍රශ්න වාචකය why. එතකොට වර්තමාන කාලයේ සඳහා පාවිච්චි වෙන්නේ do does. ආධාර ක්‍රියාපදය. ඊට පස්සේ කර්තෘ you. Why do you go? ප්‍රධාන ක්‍රියාපදය home every day. එතකොට why do you take leave every day? ඇයි හැමදාම leave නිවාඩු ගන්නෙ? Why does she tell lies? අන්න ඒ ආකාරයෙන් අපට වාක්‍ය ගොඩනගන්න පුළුවන්. අපි තවදුරටත් මෙම ප්‍රශ්න ගොඩනැගීම බැලුවොත් ප්‍රශ්න වාචක ඇසුරු කොටගෙන තවත් අපි උදාහරණ අරන් බලමු. Why don't you speak in English?
Why don't you speak in English? ඇයි ඔය ඉංග්‍රීසියෙන් කතා කරන්නේ නැත්තේ? Why don't you eat rice? ඇයි ඔබ බත් කන්නේ නැත්තේ? Why don't you talk with me? ඇයි ඔබ මාත් එක්ක කතා කරන්නේ නැත්තේ? ඒ වගේම අපිට තව ප්‍රකාශ කරන්න පුළුවන්. ඔහු කවද්ද එන්නේ? When does he come? When does he come? කොහොමද ඔහු වෙන්නේ? How does he come? කොහෙද ඔහු ජීවත් වෙන්නේ? Where does he live? දැන් අපිට හරි පහසුයි. මෙව සරල වර්තමාන කාලය බොහෝ දුරට ඉංග්‍රීසි කතා කරන්න පාවිච්චි වෙනවා. තාම වැදගත් පාඩමක්. මේකෙන් ලොකු කතා පරාසයක් අපිට ගොඩනගා ගන්න පුළුවන්. අපිට හරි පහසුයි. ප්‍රශ්න වාචකයක් රහිතව කතා කරන්න පුළුවන් අපිට. Does he go home? එතකොට ආධාර ක්‍රියාපදය කර්තෘ does he ඊට පස්සේ ප්‍රධාන ක්‍රියාපදය සහ නාමපද නාම විශේෂණ ඊළඟට අගට එන්නේ. ඒ වගේම අපිට ප්‍රශ්න වාචකයක් පදයක් සම අපිට පාවිච්චි කරන්න පුළුවන්. When does he come here? කවද්ද ඔහු මෙහෙ එන්නේ? Why do you go there? ඇයි ඔබ එහි යන්නේ? Why do you take such decision? ඇයි එවැනි ක්‍රියාමාර්ග තීරණ ඔබ ගන්නේ? Why do you learn English? ඇයි ඔබ ඉංග්‍රීසි ඉගෙන ගන්නේ? දැන් ඒ වගේ අපිට ප්‍රශ්න වලට උත්තර දෙන්න පුළුවන්. දැන් අපිට පහසුවෙන් එදිනෙදා කරන ක්‍රියාවන් ගොඩාක් සිදු වෙන්නේ මේ සරල වර්තමාන කාලේ. Why do you go home every day? මොන ප්‍රශ්නයක් අහන්න. ඇයි ඔබ ගෙදර යන්නේ? I want to see my mother. මට අම්මව බලන්න ඕනේ. Why do you learn English? ඇයි ඔබ ඉංග්‍රීසි ඉගෙන ගන්නේ? Because I want to improve knowledge of English. මට ඕනේ මගේ ඉංග්‍රීසි දැනුම වර්ධනය කරගන්න. Where does he live? කොහෙද ඔහු ජීවත් වෙන්නේ? He lives in Kelaniya. He lives in Kelaniya. දැන් බලන්න he lives in Kelaniya. What does he do? ඔහු මොනවද කරන්නේ? He works. What does he do? He works. ඔහු වැඩ කරනවා. ක්‍රියාපදයකට S එකක් එනවා. ඊට පස්සේ අපිට තව උදාහරණයක් ගන්න පුළුවන්. Who helps you? කවුද ඔබට උදව් කරන්නේ? My mother helps me. අම්මා උදව් කරනවා මට. අපිට තව උදාහරණයක් හැටියට අපිට ගන්න පුළුවන් මේ ආකාරයෙන්. අපේ දිනචර්යාවක් යම් පුද්ගලයෙක් අපි කියනවා. He gets up early in the morning. ඔහු උදේට නැගිටිනවා. He brushes his teeth. මෙයා පුරුදු. ඔහු දත් මදිනවා. He has a cup of tea. ඔහු තේ එකක් බොනවා. He watches TV. ඔහු රූපවාහිනී නරඹනවා. He reads newspapers. He reads newspapers. ඔහු පුවත්පත් කියනවා. He dresses. ඔහු ඇඳුම් අඳිනවා. He takes breakfast. ඔහු උදේ කෑම ගන්නවා. He takes breakfast. He leaves home. ඔහු ගෙදරින් පිටත් වෙනවා. He says goodbye to his mother. ඔහු අම්මට සමු දෙනවා. He walks up to the junction. He walks up to the junction. ඔහු හන්දියට පයින් ඇවිදගෙන යනවා. He gets into the bus. බස් එකට නගිනවා. He gets down from the bus. බස් එකෙන් බහිනවා. He walk up to the office. He walks up to the office. Then he start his work. He starts his work. ඔහු වැඩ ආරම්භ කරනවා. He checks files. ඔහු ෆයිල් පරීක්ෂා කරනවා. He answers the calls. ඔහු දුරකථන ඇමතුම් වලට පිළිතුරු දෙනවා. අපිට දැන් බලන්න පුළුවන් වර්තමාන කාලය යම්කිසි පුද්ගලයෙක් පුරුද්දක් හැටියට කරන දෙයක් උදේ සිට රැ පටන් ඒක සරල වර්තමානට අයිති වෙන්නේ. අපි එහෙනම් අදට මම හිතනවා සරල වර්තමාන කාලය පිළිබඳ ඔබට යම් අවබෝධයක් ලැබුණා කියලා. අපි තව පාඩමකින් ඉදිරියේදී ඔබව හමු වෙන බලාපොරොත්තු වෙන ඔබට මම සමු දෙනවා.